හොඳයි අපි අද විමානවත්තු පේතවත්තු අවසන් කරලා තවත් කුද්දක නිකායේ තවත් පොතක් ආරම්භ කරන්නයි ලෑස්ති වෙන්නේ. ඒකට අපි කියන්නේ කුද්දක පාඨ කියලායි. ඊට පෙර ආතුව අපි සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ කරපු තැන්වලදී මේ වෙන විට අපි බොහෝ දේ දැනගෙන ඉන්න අතරතුර නැවත පොදුවේ කරුණක් මම සිහිපත් කරන්න කැමතියි. මීට ටික වෙලාවකට කලින් අපේ මෙන්ඩිස් මැතිතුමා මතක් කළ පරිදි අපිට මේ සක්කාය දිට්ඨිය තමයි බොහෝසේ බලපෑමක් ඇති කරන්නේ මේ අධිගම මාර්ගඵල ලබා ගැනීමට බාධාවක් විදියට. ඒ නිසා එතෙන්දී පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. මේ ධර්මයේ රූප කියලා කියවෙන තැන්වලදී රූපේ යනුවෙන් අදහස් කරන්නේ සම්මුති හා පරමත්ත වශයෙන් දෙකක්. සම්මුති දේශනාවේදී රූපේ කියලා කියන්නේ මේ ඕජස්තමක කරජ කායට. සම්මුති දේශනාවේදී රූපේ කියලා කියන්නේ මේ මෞපියන් නිසා හටගත්ත කායටයි. ඒකට ධර්මයේ පාවිච්චි කරන වචනේ කරජ කාය කියලා කියන්නේ. අම්මා තාත්තා නිසා වෙච්ච. මොකද බුදුහාමුදුරුවෝ පරමත්ත දේශනාවේදී මෙතන රූප කියලා කියන්නේ පංචස්කන්ධය. රූප කියලා කියන්නේ පංචස්කන්ධය. ඒ පංචස්කන්ධෙත් නාම රූප වෙන් කරලා ගත්තාම එතන රූපයක් වෙනම හම්බ වෙනවා. එතන රූපේ වශයෙන් ගන්නෙත් ඔය සම්මිත ලෝකයේ තියෙන රූපේ තමයි. එතන රූපේ වශයෙන් ගන්න. ඒ නිසා ඒ පිළිබඳව යම්කිසි අවබෝධයේ ගැටුම් තියෙනවා නම් පැහැදිලි කරගන්න මතක් කරනවා. පංචස්කන්ධයේ කවරේද ඊළඟට සම්මිත ලෝකයේ අපි මේ කතා කරන රූපේ පිළිබඳ නිර්මාණ කෙසේද කියන එක. සංයුත්ත නිකායේ දෙවෙනි සූත්‍රයේ අභිසමය සංයුත්තේ දෙවෙනි සූත්‍රයේ විභංග කියන සූත්‍රයේ අපි ලබන ජාතිය කවරේද කියන තැන පැහැදිලි කරනවා. මේ ලබන ජාතිය තුළ ලැබෙන රූපේ පිළිබඳ කියනකොට සතර මහා ධාතුන්ගේ එකතුවක් විදිහට තමයි එතන කතා කරන්නේ. ඒ නිසා ධර්මයේ පරමත්ත වශයෙන් ගත්තා බුදුහාමුදුරු දේශනා පරමත්ත සහ සම්මුති වශයෙන් දෙකක්. බුදුහාමුදුරු පරමත්ත දේශනාව තමයි දේශනා කරන ලෝකේ පහළ වුණේ. ඒ අනුව ගත්තාම ඒ පරමත්ත දේශනාවේදී එතන රූපේ වශයෙන් ගන්නෙම පංචස්කන්ධය කියවෙන අර්ථය තමයි ගත යුත්තේ. සාය අනුව තමයි මේ සක්කාය දිට්ඨිය නැති කිරීමට ඕන කරන පහසුකම් අපිට ඇති කරගන්න පුළුවන්. ඒක මතක් කරන්න කැමතියි. අන්තරු අපි දැන් අලුත් කුද්දක නිකාය එක කියන පොතට යන්න ලෑස්ති වෙන්නේ. ඒ පොතට යන්නට කලින් ඒ පොතේම සඳහන් කරලා තියෙන මුල් පිටුවල තියෙන සංඥාපනය කියලා කොටසක්. ඒ ටික කියවල තමයි විස්තර වලට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒක පෙරලා ගන්න. රෝම ඉලක්කම් වල 14 වෙනි පිටුව. සංඥාපනයත් පටන් ගන්න කලින් මම තවත් කාරණයක් මතක් කරන්න කැමතියි. මේ වගේ උත්තම ධර්මයක් දේශනා කරපු අපේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ අපි ඇත්තටම ණයයි. උන්වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ තුල අපි ප්‍රතිපත්තිම වශයෙන් හැසිරෙනවා නම් ඒක තමයි උන්වහන්සේට කරන්න පුළුවන් උසස්ම ගෞරවය. ඒ නිසා මෙතෙක් අපි ඉගෙන ගත්ත ක්‍රමයේ හැටියට මාර්ගඵලයක් ලබා ගැනීමෙන් තමයි ඒ උත්තම ගෞරවය උන්වහන්සේට ගෙවා ගන්න පුළුවන් වෙන්නේ. එතෙක් තියෙන ණය ගෙවා ගන්නට අපි මෙහෙම ටික ටිකවත් ධර්මයේ ඇසුරු කරමින් ඉස්සරහට ගිහිල්ලා ඉක්මනින් ඒ වැඩේ කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ණය අඩු කරගන්නට මේ ධර්මයත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන්න කැමතියි. සංඥාපනය කියන එක මම දැන් කියවනවා. ඔබත් ඒ දිහා බලාගෙන ඉන්න. මුලින් තියෙන කුද්දක පාඨ පාළි කියලා පැහැදිලි කිරීමක්. ඒ විදිහට තව ඉස්සරහට ඔබට හම්බ වෙනවා
මාතෘකා ධම්මපද පාළි, උදාන පාළි සහ ඉසුත්තක පාළි කියලා. එයින් අපි දැන් මේ කතා කරන්නේ කුද්දක පාඨ පාළි කියලා. මේවා ගැන විස්තර කරන්න අපි පස්සේ කල් ගන්නවා. ඉතින් මේක කියෝ. කුද්දක පාඨ යනු සරණ, සික්ඛාපද, ද්විත්ති සංකාර, කුමාර පඤ්ඤ, මංගල සුත්ත, රතන සුත්ත, තිරෝකුඩ සූත්‍ර, නිදිකණ්ඩ සුත්ත හා මෙත්තා සුත්ත විසින් නව ප්‍රකාර පාඨයන්ගේ සංග්‍රහය වේ. ඒතර කුද්දක පාඨවල සංග්‍රහ කරලා තියෙන්නේ කොටස් 9යි. කොටස් 9යි. ඒ කොටස් 9 තමයි මේ නම් කළේ. 1 සරණ, 2 සික්ඛාපද, 3 ද්විත්ති සංකාර, කුමාර පඤ්ඤ, මංගල පත්‍ය සංකාරණ සාකාර, මංගල සුත්ත, රතන සුත්ත, තිරෝකුඩ සුත්ත, නිදිකණ්ඩ සුත්ත, 9 වෙනි එක මෙත්ත සුත්ත. ඔන්නෝහයි තමයි අපි මෙතෙන් සිට ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මාතෘකා 9. තෙල පාඨයෝ ධර්මස්කන්ධ වශයෙන් ගනුත්ම මහත් නොවේති. මේවා ධර්මස්කන්ධ වශයෙන් ගත්තොත් ගොඩක් නැහැ කියලා කියන්නේ. එයින් කුද්දක පාඨ යනු අන්වර්ථ වෙයි. ඒතර කුද්දක පාඨ කියලා කියන්නේ කෙටි, කුඩා ධර්ම කරුණු කියවෙන කොටසක් විදිහටයි පෙන්වන්නේ. පංච නිකාය අතර කුද්දක නිකායේ මුල සිටුනා පෙළද කුද්දක පාඨය වේ. ඉස්සරහට මම ඒක විස්තර කරනවා. නිකායවල පහක් තියෙනවා. පහෙන් කුද්දක නිකායේ පළවෙනි පොත තමයි කුද්දක පාඨ පාළි කියලා කියන්නේ. මෙහිලා ශාසනාවතරණේ සරණ ගමනෙන් වන හේයි. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය තරණය කරනවා නම් ශාසනාවතරණය කියලා කියන්නේ ත්‍රිවිධ ශාසනයට. ත්‍රිවිධ ශාසනය කියලා කියන්නේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියන තුනට. මේක තරණය කරන කෙනෙක් ඉන්නවා නම් සරණ ගමනේ වනහෙන් සරණේ පළමුව දක්වනවා. පළවෙනි අපි දැන් කතා කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ සරණ කියන මාතෘකාව. ඊට හේතුව මොකද? මේක මේ ධර්ම මාර්ගයේ යනවා නම් ඉස්සෙල්ලාම දැනගත යුත්තේ සරණ කියන්නේ මොකක්ද කියන එක. සසුන්වත් කුලදරුවන් විසින් පළමුව හික්මවිය යුතු වන බැවින් දෙවෙනි සික්ඛාපද දැක්වෙනවා. දෙවෙනුවට තියෙන්නේ ශික්ෂාපදයි. අපි ශික්ෂාපද ගැන නිතර බොහෝ කතා කරලා තියෙනවා. ඒකෙන් කරන්නේ මේ ශාසනයේ ඇසෙන්න කෙනාව ඉක්මවා ගන්නට ඕන කරන කරුණ. සිකපදයේ සිටින කුලදරුවන්ගේ චිත්ත භාවනා පිණිස ද්විත්තිං සාකාර තෙවන කොට දැක්වෙනවා. ශික්ෂාපද ආරක්ෂා කරන කුලදරුවෙක් ඉන්නවා නම් ඔහුගේ සිත භාවනාවට යොමු කිරීම පිණිස දෙතිස් ආකාර කොටස් පිළිබඳ විස්තරයක් තමයි ද්විත්තිං සාකාර කියලා මෙතන තියෙන්නේ. ඒක තුන්වෙනි කොට ඉගෙන ගන්න තියෙනවා. චිත්ත භාවනාවෙන් පසු নানা ප්‍රකාරයෙන් ප්‍රඥා භාවනාවක දක්වන පිණිස කුමාර පඤ්ඤේ සිව් වෙනකොට අපේ ප්‍රඥාව දිනු කරගන්න කුමාර පඤ්ඤ කියලා තව මාතෘකාවක් තියෙනවා. අපි ඉදිරියට ඉගෙන ගන්න තියෙන මාතෘකාව ගැනයි මේ කියන්නේ. ඒ හතරවෙනි එක. මේ හැම පරම මංගල වෙන හේයින් මංගල සූත්‍රයේ පස්වෙනි කොට දැක්වෙනවා. මහා මංගල සූත්‍රය තමයි අපි මේ යටතේ පස්වෙනි ඉගෙන ගන්න. අර කලින් අපි මේ ශාසනයට ඇතුල් වෙලා කරගත්ත ඒ සියලුම දේවල් වල වටිනාකම මහා මංගල සූත්‍රයේදී කියවෙනවා කියලා. මංගල කාරණයේ සිටුනාහට ආත්ම ආරක්ෂාව සුවයන් සිද්ධ වෙනවා. ඒ මංගල සූත්‍රයෙන් කියවෙන්නේම තම තමන්ගේ පෞද්ගලික දියුණුව ඇති වෙන දේවල් තමයි ඒකේ සඳහන් වෙන්නේ.
පරාරක්ෂාව පිණිස රතන සූත්‍රයේ ශ්‍රවණ කොට දැක්විනි. රතන සූත්‍රය ඊළඟට විස්තර වෙන්නේ 6 වෙනි කොටස විදිහට. ඒකෙන් අන් අයට ආරක්ෂාව ලබා දෙන ක්‍රමයේ පිළිබඳ කතා කරනවා. රතන සූත්‍රයේ උත්පත්තියේ භූතා දෝෂ වේ යයි යනු කිසි භූත කෙනෙකුන් දක්වන පිණිස. රතන සූත්‍රයේ සාරය ගත්තොත් එහෙම භූත දෝෂ නිසා තමයි රතන සූත්‍රය දේශනා කරන්න හේතු වුනේ. ඒ නිසා භූතයෝ පිළිබඳ විස්තර කියවෙන ඊළඟ තිරෝකුඩ්ඩ සූත්‍රයේ 7 වෙනි කොට අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තිරෝකුඩ්ඩෙන් පුණ්‍ය විරීතියන්ගේ විපත් පැවසෙනු. තිරෝකුඩ්ඩය කියලා කියන්නේ පින්කම් වල නොයදුණු අයට වෙන විපත් පිළිබඳ විස්තරයි ඒකේ තියෙන්නේ. පින්කම් කරන අයගේ සැපත දක්වන පිණිස නිදිකණ්ඩ සූත්‍රය. මේකේ තියෙනවා නිදිකණ්ඩ කියලා සූත්‍රය. ඒක පින් කරපු ඇත්තන්ට උත්තේජනය පිණිස ඇති වෙච්ච 8 වෙනි සූත්‍රය. ද්විත්තින් සාකාරයෙන් රාග ප්‍රහාණය හා කුමාර ප්‍රශ්නයෙන් මෝහ ප්‍රහාණය හා සිදු කරන කමඨාන් පැවසේ යනුයි. ද්වේෂ ප්‍රහාණයට නිසි කමඨානක්ද කියන සඳහා මෙත්ත සූත්‍රය 9 වෙනි කොට දැක්වෙනවා. මෙතන තියෙනවා කරණීය මෙත්ත සූත්‍රයේත් අපිට ඉදිරියට ඉගෙන ගන්න. ඒකෙදි කියවෙනවා එකෙන් අදහස් කරන්නේ ද්වේෂය පහ කරලා මෛත්‍රිය ඇති කරගන්න ආකාරය. මෙන්න මේ 9 තමයි අපි කුද්දක පාඨ කියලා කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ 9ම තියෙන්නේ පිටු 23ක විතරයි කියලා තියෙන්නේ. ඉදිරියට පිටු 23ක මේ 9ම විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ තියෙන ධම්මපදේ. අපි ධම්මපදේ කරලා තියෙනවා. මේ නව පාඨයන්ගේ නික්ෂේපයන් කුද්දක පාඨයේ සම්පූර්ණ වෙයි. නික්ෂේපයන් කියලා කිව්ව ඇතුළත් කිරීමෙන් කියන අදහස. තෙල නික්ෂේප ක්‍රමයේ පිණිස අටකථාචාරීන් කියන අර්ථාන්තර දනු කැමැතියන් අටුවා බලා දන්නේ. තව විස්තර දැනගන්න ඕන නම් අටුවා බලලා දැනගන්න කියලා කියනවා. කුදුගොත් සංඝයේ ඇතුළත්ව සිටින ධම්මපද උදාන ඉතිඋත්තක ආදීයි නොලැබෙන පාඨ සද්දයගෙන කුද්දක පාඨයයි මේ සංඥා නිර්දේශ විය. මේක කුද්දක පාඨ කියලා හැඳින්වෙන්නේ පාඨ කියන શબ્දේ මේකේ තියෙන නිසා. අනිත් ඒවල ධම්මපද පාඨ පාළි කියලා නැහැ. ඉතිඋත්තක පාඨ පාළි කියලා නැහැ. මේකේ තමයි තියෙන කුද්දක පාඨ පාළි කියලා වචන. කියන්නේ කෙටි පද තියෙන නිසා. පැරණියන්නේ විශේෂාර්ථ උදුරා නොදක්වද සසුන්වත් කුලදරුවන් විසින් පාඨ්‍ය පුස්තක වශයෙන් එතැයි පාඨ ශබ්දානුසාරයෙන් විශේෂාර්ථයේ සිටිය එන්නේ. මේක පාඨ ඇති පුස්තකයක් විදිහට ගත්තාම මේකෙන් කියවෙන විශේෂ දෙයක් තමයි මේ කිව්වේ පාඨ්‍ය පුස්තක වශයෙන්. ඒක තේරුම මෙන්න මෙහෙමයි. මේ 9න්ම කියවෙන්නේ වාක්‍ය කොටස්. වාක්‍ය වල කොටස් කියවෙන්නේ. ඒ කොටස් වල එකතුවක් තමයි කුද්දක පාඨ කියලා මෙතන අරගෙන තියෙන්නේ. පැහැදිලි කරනකොට තේරෙයි. ඊට කලින් පොඩ්ඩක් තෝරන්නයි මේ බැලුවේ. මම මේක සටහන් කරන් තියෙනවා මෙන්න මේ විදිහට. ත්‍රිපිටක ලෙස ධර්මයේ බෙදා වෙන් කළේ පළවෙනි සංගායනාවේදී. ත්‍රිපිටකය කියලා වචනේ පාවිච්චි වෙන්නේ පළවෙනි සංගායනාව. බුදුහාමුදුරු ජීවමානව වැඩ ඉන්න කාලයේදී ධර්ම දේශනා කරන විට කිසි විටකත් කියලා නැහැ මම මේක සූත්‍ර පිටකයට අදාළ දේශනාවක් මම මේ කරන්න කියලා. මම මේ කරන්නේ විනය පිටකට අධික දේශනාවක් කියලා දේශනා කරපු තැනක් නැහැ. මම මේ කරන්නේ අභිධර්ම පිටකයට අයිති ධර්ම කාණ්ඩයක් කියලා එහෙම බෙදීමක් නැහැ. ඒ නිසා මේ සියලු බෙදීම් ආවේ පස්චිම ජනතාවගේ ධර්මාවබෝධය පහසු කරන පිණිස පළවෙනි සංගායනාවේදී ඒ රහතන් වහන්සේලා 500ක් එකතු වෙලා කරපු පළවෙනි සංගායනාව තමයි මේ වෙනස්කම් වෙන කරලා බෙදලා ගත්තේ. ඒ නිසා මෙන්න මේ විදිහට
සංඥාපනය ඔබ ඉස්සරහට කියවගෙන යන්න කියවන්න මම කාලේ දැන් ගන්නෙ නෑ මදි වෙන නිසා ඒකේ අර උදාන පාළිය කියන තැනට වෙනකන් ඊළඟ පිටුවේ කියවලා දැනගෙන තියාගන්න. මම දැන් යනවා අදාළ පාඩමට අවශ්‍ය කරන මූලික කරුණු ටිකක් ඔබ වෙත ඉදිරිපත් කරන්න. පළවෙනි සංගායනාවේදී මේක පිටක වශයෙන් තුනක් කොට වෙන් කළා බව මා දැන් මොහොතකට කලින් කිව්වා. ඔබ දැනගෙනත් ඉන්නවා. ඒක කලේ කුමකටද කියන අදහසත් මම කිව්වා. පසු කාලීන මේ ධර්මයේ පිළිබඳ උනන්දු වෙන නැත්නම්ට මේ ධර්මයේ තේරුම් ගැනීමට තමයි මේ පිටක තුනකට මේක බෙදාගත්තේ. ඒ පිටක තුන තමයි සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය. මුලින්ම බුද්ධ දේශනාව වෙන්නේ ධර්ම විනය කියලා විතරයි. ධර්ම විනය කියන දෙක විතරයි තියෙන්නේ. නමුත් බුදුහාඳුරන්ගේ මේ ධර්ම කොටස වඩාත් පැහැදිලි කිරීමේ අදහසින් සංගායනාවේදී එක තවත් දෙකට බෙදලා ගත්තා. අභිධර්ම සහ සූත්‍ර කියලා. ඒතකොට පිටක තුනක් බවට පත් වුණා. සූත්‍ර පිටකයේ සහ අභිධර්ම පිටකයේ සූත්‍ර ධර්ම කියන කොටසට අයිති. විනය පිටකයේ විනය කියන කොටසට අයිති. ඒ ධර්ම විනය කියනකොට ධර්මිත පිටක දෙකක් තියෙනවා. සූත්‍ර පිටකයේ සහ අභිධර්ම පිටකයේ කියලා විනය පිටකයට එක් පිටකයක් තියෙනවා. ඒතකොට ඒ තුන තමයි පිටක වශයෙන් තුනකට බෙදෙන්නේ. ඒකට තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. ඒ තුනේ අන්තර්ගත වෙන්නේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් පුරා තැන් තැන් වල කියපු දේශනාවල් එක්තැන් කරලා එක තැනකට අරගෙන හදපු ක්‍රමයක් විදිහට තමයි පෙන්නන්නේ. මම මීට කලිනුත් කියලා තියෙනවා මල් ආසනයක මල් පූජා කරනකොට එක එක්කෙනා ගිහිල්ලා වරින් වර මල් පූජා කරනකොට ඒ මල් ආසනේ විවිධ පාට තියෙන මල් ඒ වගේම එකම වර්ගයේ මල් විවිධ තැන්වල ඒ ආසනය පුරා පැතිරලා තියෙනවා. දැකලා තියෙනවද? යම් කෙනෙක් ඒක තව මේක හැඩවත් කරන්නට අර්ථවත් කරන්න ඕන කියලා හිතුවනට පස්සේ මෙයා මොකද කරන්නේ? අර මල් ටික ඔක්කොම එක තැනකට අරගෙන ඊට පස්සේ කොටස් කරනවා. නිල් පාට මල් නිල් කොටට දානවා. රතු පාට මල් රතු කොටට දානවා. සුදු පාට මල් සුදු කොටට දානවා. දාලා එකත් එක් ක්‍රමයෙන් මෝස්තර වලින් දාලා ඒ විදිහට තමයි බුදුහාඳුරු අවුරුදු 45ක් දේශනා කරපු ධර්මයේ පළවෙනි සංගායනාවේදී පිටක තුනකට දාලා මේ අර්ථකථනය කළා තියෙනවා. මේකෙන් සූත්‍ර පිටකයට අයිති ධර්මයේ පසු කාලීනව වෙන් කළ තියෙනවා ඕහාර දේශනාව කියලා ඒකට කියන්නේ. ඔක තැනක ලියාගත්තර කමන්නේ. සූත්‍ර පිටකයේ තමයි ඕහාර දේශනාව කියලා කියන්නේ. ඕහාර කියන වචනේ තවත් පැහැදිලි වචනයක් තමයි ව්‍යවහාර දේශනාව. නැත්නම් සම්මුති දේශනාව. ඒක තියෙනවා. සූත්‍ර පිටකේ වරහන් ඇතුළේ ලියාගන්න ඕහාර දේශනාව. ඊළඟට අභිධර්ම පිටකයේ තමයි තියෙන්නේ පරමත්ත දේශනාව. විනය පිටකයේ තියෙන දේශනාවට කියන්නේ ආනා දේශනා කියලා. ආනා දේශනා. එතන ආනා කියලා කියන්නේ ආඥාව නැත්නම් අන කියන තේරුමයි. ඒ විනය පිටකයේ තියෙන්නේ ශික්ෂාපද වලින් බුදුහාඳුරෝ එපා තහනම් කියලා කියපු සමාදාන වෙන්න කියපු අනදීම් තමයි ඒක තියෙන්නේ. ඒ නිසා ඒක ආනා දේශන. ඒ නිසා දේශනාව වශයෙන් ගත්තොත් බුද්ධ දේශනාව තුළ සූත්‍ර අභිධර්ම විනය පිටක වශයෙන් තුනක් තියෙනවා වගේ දේශනා වශයෙන් ඕහාර දේශනා, පරමත්ත දේශනා, ආනා දේශනා කියලා තුනක් තියෙනවා. සූත්‍ර පිටකය නිකාය 5කට බෙදුවා. සූත්‍ර පිටකය නිකාය 5කට බෙදලා තියෙනවා. ඒ නිකාය 5 ඔබ දන්නවා ඒ වුණාට ලියාගත්තොත්. එක දීඝ නිකාය. දීර්ඝ සූත්‍ර තියෙන පොත. ඒක තියෙනවා සූත්‍ර 34ක්. දෙක මජ්ක්‍ධිම නිකාය. ඒක තියෙනවා සූත්‍ර 152ක්. තුන සංයුත්ත නිකාය.
ඒක තියෙනවා සූත්‍ර 7552ක්. හතරවෙනි එක අංගුත්තර නිකාය. ඒකේ 9000 ගණක් තියෙනවා. ගණන් වල ප්‍රභේද තියෙනවා ඒ වල. අන්තිම පස්වෙනි එක කුද්දක නිකාය. දීඝ නිකාය කියලා කිව්වේ දීර්ඝ සූත්‍ර, මජ්ක්‍ධිම නිකාය කිව්වේ මධ්‍යම ප්‍රමාණ සූත්‍ර, සංයුත්ත නිකාය කියලා කිව්වේ දීර්ඝ විස්තර තිබුණත් ඒවා කැටි කරලා අරගෙන සංයුත්ත කරලා අද උන්සයක සංයුත්ත වශයෙන් නම් කරනවා. අංගුත්තර නිකාය කියලා කියන්නේ ඒක තියෙන්නේ අංක වශයෙන් 11කට බෙදලා ඒක දුක්ඛ තති ආදි වශයෙන් ඒකාදශක නිපාතකට බෙදපු දහම් කොටසක් තියෙන්නේ. ඒක අංක වශයෙන් උත්තර සපයපු නිසා අංගුත්තර කියනවා. එකේ ඒවා, දෙකේ ඒවා, තුනේ ඒවා, 10 ඒවා, 11 ඒවා වශයෙන් දහම් විස්තර තියෙන්නේ ඒක තමයි. කුද්දක නිකාය කියලා කියන්නේ ඒ හතරටම ඇතුළත් නොවෙච්ච ඉතුරු ඒවා ඔක්කොම තියෙන්නේ කුද්දක නිකායේ. කුද්දක කියලා කියන්නේ කුඩා කියන තේරුමයි. ඊළඟට ඔබට මේ ටිකත් ඕන්න ලියා ගන්න. අංගුත්තර නිකායේ සූත්‍ර කීයක් තියෙනවද? ඒක 9700 ගණක් තියෙනවා. 7000. සංයුත්ත නිකාය. සංයුත්ත නිකාය. ගණන් ඕනට තාම බෑ ගන්න. 8000 ගානයි 9000 ගාන. ගානයි කියලා ලියා ගන්න. සංඛ්‍යාත්මක ප්‍රභේද තියෙන එක එක්කෙනා එක එක විදිහට කියනවා. 52යි ඒ එකට. සංයුක්ත. අංගුත්තර 9000 වැඩි. කොහොමද සූත්‍ර 19000 20000 අතර ප්‍රමාණයක් තියෙනවා. සූත්‍ර පිටකේ. ඊළඟ අවශ්‍ය නම් ලියා ගන්න මම කියාගෙන යනවා විතරයි. සූත්‍ර පිටකයට අයිති පොත් තියෙනවා ওই විදිහට 5ක්. නිකාය වශයෙන් ගත්තොත් ඒක පොත් වශයෙන් ගත්තොත් පොත් 18ක් තියෙනවා මම කියන්න වෙලාව ගන්නෑ. ඊළඟට විනය පිටකයට තියෙනවා පොත් 5ක්. පරාජිකා පාළි, පාචිත්තේ පාළි, චුල්ල වග්ග මහා වග්ග පරිවාර කියලා 5ක් තියෙනවා. තව බික්කු බික්කුනි පාතිමොක් කියලා තව පොත් දෙකක් තියෙනවා. අපි දැන් කරන්නේ කුද්දක නිකාය නිසා කුද්ද නිකාය වැදගත් වෙන්නේ. අභිධර්ම පිටකයේ පොත් 7ක් තියෙනවා. කුද්දක නිකායට තියෙනවා පොත් 15ක්. ඒ ටික ඕන ලියා ගන්න අපි කුද්දක නිකාය දැන් කරන නිසා. කුද්දක නිකායට ග්‍රන්ථ 15ක් ඇතුළත්. ලියා ගන්නවද? ඉක්මනට ලියා ගන්න. එක කුද්දක පාඨ පාළි. අපි මේක තමයි දැන් කරන්න ලෑස්ති වෙන්නේ. එක කුද්දක පාඨ පාළි. දෙක ධම්මපද පාළි. තුන ඉති උදාන පාළි. හතර ඉති උත්තක පාළි. ඉති උත්තක වයනට පාපින. අල්තයන තියන්න කය. ඉති උත්තක හතර. පහ සුත්ත නිපාත පාළි. එතන පාළි කියන්නේ පෙළ කියන තේරුමයි. පෙළ කියන එක අදහස් කරන්නේ බුදුහාඳුනගේ බුද්ධ භාෂිතේ බුද්ධ වචන කියන එකයි. 6 විමානවත්තු පාළි. ඒකට රයිට් එකක් දාගන්න අපි දැන් කරලා ඉවරයි. 7 පේතවත්තු පාළි. ඒකත් කරලා ඉවරයි. ධම්මපද පාළිත් කරලා ඉවරයි අපි. දෙකට කියමු. 8 තේර ගාථා පාළි. 9 තේරී ගාථා පාළි. 10 ජාතක පාළි. ජාතක පොත් පහන්සේ කියන්නේ ඒකටයි. ජාතක කතා තියෙන එකේ. 11 නිर्देश පාළි.
නිද්දේශ. නියන්න අල්දායන්න දේයන්න සය නිද්දේශ පාළි 12 අපදාන පාළි 13 පටිසම්භිදා පාළි 14 බුද්ධ වංශ පාළි 15 චර්යාපිටක පාළි ඔය 15 තමයි බුද්ධක නිකායටයි. කොද්දක නිකායට තේරවාදී බුදුදහම මේ වෙනකොට බුරුමේ තියෙනවා තායිලන්තයේ සීමේ තියෙනවා විශේෂ කොට ඒ රටවල් වල ත්‍රිපිටකයේ වෙනස්කම් තියෙනවා ඒ නිසා මේවල ප්‍රභේද තියෙන බව මතක තියාගන්න අපි පිළිගන්නේ අපේ පොතයි දැන් උදාහරණ වශයෙන් ගත්තොත් මිලින්ද ප්‍රශ්න කියන එක තියෙනවා තායිලන්තයේ උද්දක නිකායට ඇතුළත් කරලා අපේ නෑ මිලින්ද ප්‍රශ්න ඊළඟට තව තියෙනවා මහායාන උද්දක පාළියේ සද්ධර්ම පුණ්ඩරික කියලා සූත්‍රයක් පොතක් තියෙනවා අපිට අයිති ඒවා අයිති නෑ ඒක මහායානට අයිති මතක් කළේ සාමාන්‍යයෙන් මතක තියාගන්න දැන් යනවා පාඩමට පළවෙනි පිටුව පෙරලා ගන්න මේක අයිති වෙන්නේ සුත්තන්ත පිටකයේ කුද්ද නිකාය කියන කොටසටයි සූත්‍ර පිටකයේ උද්දුකුත් සංගය කියන කොටසටයි අයිති වෙන්නේ. ඒකේ පළවෙනි පොත තමයි කුද්දක පාඨ කියලා කියන්නේ. මේ පොත් පටන් ගන්න වෙලාවේදී නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියන නමස්කාර පාඨය අතුරත් කරලා තියෙනවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලායි මේ පොත් පටන් අරන් තියෙන්නේ. ඒ පිළිබඳ ඉතිහාසෙත් මම ඔබට කියලා දෙන්න තියෙනවා. මේ පාඨය හැදිච්ච හැටි අටුවා වෙන ක්‍රමයේ පිළිබඳ. ඒව මතක් කරගන්න. පළමු කොට තියෙන්නේ සරණ ගමනං කියන කොටස තමයි. මෙන්න මේ කොටස එකක් විදියටයි අරන් තියෙන්නේ. දෙවෙනි එක දස සික්ඛාපද. මේ විදිහේ නමයක් තමයි 23 වෙනි පිටුව දක්වා කුද්දක පාඨ විදියට තියෙන්නේ. සරණ ගමනන් කියන තැනදී මේ සරණ ගමන කියන කොටස අරගෙන තියෙන්නේ විනය පිටකේ. මේක උපුටා ගන්න තියෙන විනය පිටකේ. විනය පිටකේ මහා වග්ගපාලිකේ පොතේ මේ සරණ ගමන කියන කොටස තියෙනවා. සරණ ගමනන් කියන එකෙන් අදහස් කරන්නේම උපකාරයට ලං කර ගැනීම කියන අදහසයි. තම උපකාර කරගන්න. සරණ ගමනන් කියන්නේ උපකාර කරගන්න. මෙන්න මේ තේරුම ඇතුව තමයි මම ඔබට ආරම්භයෙන් කිව්වේ බුදුහාඳුරන්ට අපි ණය ගැති කියලා. ඇයි අපට යහපත් ජීවිතයක් නිවැරදි ජීවිතයක් ගත කරන්නට මඟ පෙන්වපු එකම ශාස්ත්‍රවරයා. තවත් ශාස්ත්‍රවල ලෝකේ හිටියා ඊට වඩා බොහෝසේ වෙනස් මෛත්‍රිය කරුණාව හදපත්ලෙන් පිරිච්ච සියලු කෙලෙස් නැති කරපු එකම ශාස්ත්‍රෝන් නිසා අපේ බුදුහාඳුරෝ අපි මේ විදිහේ ඉගෙන ගැනීමකට යනකොට අපි බුදුහාඳුරට ණය ගැටි. ඒ නිසා ඒ ණය ගෙවන්න නම් කල හැකි එකම දේ මාර්ගඵලයක් සාක්ෂාත් කරගන්න. ඒක බැරි වෙනකන් ටික ටිකවත් මේවත් එක ජීවත් වීමෙන් පොඩ්ඩවත් වැරදි අඩු කෙනෙක් විදිහට සමාජයේ ජීවත් වෙලා බුදුහාඳුරන්ට ටික ටිකවත් ණය ගෙවා දමන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සරණ ගමනන් කියන තැන අදහස් කරන්නේම මේ සරණ ගමන යාම අපිට අපේ ජීවිතය යහපත් කරගන්නට උපකාරයක් වෙන බව බුද්ධ වචන වලින් කියවිච්ච තැන. මේකේ අතීතයේ සම්බන්ධ කරලා ගත්තොත් මෙන්න මෙහෙම කියනවා. බුදුහාඳුර බුද්ධත්වයේ ලැබලා තමන්ගේ පළමුවෙනි ධර්ම දේශනාව කරන්න ඉසිපතනට ගිහිල්ලා එතන හිටපු මාස 10ක පමණ කාලය තුල උන්වහන්සේ 69ක් රහතන් වහන්සේලා
සකස් කරගත්තා. ඒ සකස් කරගත්ත 69 බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පිටත් කරලා ඇරියා මොන විදිහ අදහසක්ද දුන්නේ? චලක වික්‍රයානිකං බෞද්ධනිකාය ඔව්. බෞද්ධ සුඛාය අකාය. ඒ අදහසින් තමයි පිටත් කරලා ඇරියේ. ඒ අදහසින් පිටත් කරලා යවනකොට බුදුහාඳුරුවෝ මේගොල්ලන්ට දීපු මූලික උපදේශයේ මේක තමයි පළවෙනි අංකය. ඒ කියන්නේ මේ ශාසනයට යම් කෙනෙක් ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන්න ඕනේ සරණ ගමන. ඒ නිසා මුලින් කියනවා බුදුහාඳුරුවෝ ඒ 69 පිටත් වෙනකොට ඔබ මේ ධර්ම ප්‍රචාරය සඳහා යන වෙලාවේදී මේ කියපු බණ අහලා යම් කෙනෙක් පැහැදෙනවා නම් ඒ පැහැදෙන කෙනාට කියන්න මේ ශාසනයට යම් කෙනෙක් ප්‍රවිෂ්ඨ වෙනවා නම් ප්‍රවිෂ්ඨ විය යුත්තේ මෙන්න මේ ආකාරයෙන් කියලා මෙන්න මේ නම පදය පැහැදිලි කළා. සපින්නත් අපි දැනුවත් වෙන්න ඕන. බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව දැනුවත් වීම තමයි මේකෙන් මම අදහස් කරන්නේ. එතකොට මේ සරණ ගමනේ මුලින්ම ඉදිරිපත් උනේ ඉසිපතනයේදී බව ඔබ දැනුවත් කරලා ඉන්නේ. දැන් මෙතන බුද්ධං කියන තැන පළවෙනි එක බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං කියන තැන අටුවාව තෝරනවා පින්වත්නි. බුද්ධ කියලා නාමය මව එක්කත් පිය එක්කත් ඥාති එක්කත් දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් දීපයක් නෙවෙයි. විතර විස්තර ගොඩාක් තියෙනවා. මේ බුද්ධං කියන බුද්ධ කියන වචනේ සුදුසුකම් ලැබපු කෙනෙකුට ලබා ගන්න පුළුවන්. පාඨයක් විදිහට සැලකන්න. මේ සුදුස්සා කවුද? කාගවත් ආධාරයක් උපකාරයක් නැතුව ස්වයම්බු ඥාණයෙන්ම මේ සසර ඊතර වෙන හැටි තේරුම් ගත්ත කෙනා තමයි මෙතන බුද්ධ කියලා කියන්නේ. මේක තේරුම් ගත්ත ස්වයම්බු ඥාණය. මේ ස්වයම්බු ඥාණයෙන් තේරුම් ගත්ත කෙනා පිළිබඳව දැනගත්ත තරමට තමයි මේ සරණ යාම සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් දුරට බුදුහාමුදුරුවෝ කවුද කියන එක දැනගන්න නම් මේ ධර්මයත් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා මේ ධර්මයට ඇතුල් වෙනවා නම් කෙනෙක් ඉතලා බුදුහාමුදුරුවෝ ගැන දැනගන්න. මෙතන සරණං කියන වචනේ තව පැහැදිලි කරන ගොඩක් තියෙනවා. අද මේකවත් කරන්න ඕනේ කියලා ඉතලා සරණ කියන වචනෙන් අදහස් කරන්නේම පිහිටට ආරක්ෂාවට ලං කර ගන්නවා කියන එක. බුදුහාඳුරුවෝ අපි පිහිටට ගන්නවා ආරක්ෂාවට ගන්නවා. ගච්ඡාමි කියන තැන ගතිමි යමි කියන අදහස තමයි එතන තියෙන්නේ. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියපු තැන පින්වත් ඔබත් මාත් තේරුම් ගන්න ඕන මේ බුද්ධ කියන්නේ කවුද? ඇයි අපි බුද්ධ සරණ යන්නේ? ඇයි අපි එහෙම කෙනෙක් ගිය මග යන්නේ කියලා අපට අදහසක් අපි සිත්වල තහවුරු කරගත්තොත් තමයි තව ඉදිරියට යන්න පුළුවන්. කොහොමද අපි ඒක තහවුරු කරගන්නේ? දැන් සරණං කියන තැන අපි කියවන ගාථාවලදී අපි අහලා තියෙනවා බුද්ධෝ මේ සරණම් වරං නත්ති මේ සරණං අඤ්ඤං නේද? වෙන සරණක් මට නැත බුදු සරණම විතරයි මට තියෙන්නේ. යම් කෙනෙක් ඒක ආධ්‍යාහාරයෙන් තමන්ගේ අතුලතින්ම පිළි අරගෙන එහෙම යනවා නම් එහෙම යන කෙනෙකුට කිසිදාක මේ සසරේ හානියක් වෙන්නේ නැහැ. අයහපතක් වෙන්නේ නැහැ. අයහපතක් වෙනවා නම් වෙන්නේ මේ සරණ යාම තුළ තියෙන වරදක් නිසා. ඒක අපිට පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ බුදුහාමුදුරුවෝ ළඟ හිටපු ඇත්තන්ට වෙච්ච සපත සුවේ පිළිබඳ සලකනකොට පංචවග්ගීය තවුසංගින් අරගෙන බලන්න. ඊට පස්සේ ඇති වෙච්ච හැම කෙනාම අරගෙන බලන්න. මේ බුද්ධ සරණ යාම තුළ අපෝ මේ ඇත්ත ගත්ත පිහිට පිළිසරණ කොච්චර වුණාද කියන එක. ඒ නිසා අපි තදින් හිතර ගන්න ඕන
අපි යම් කෙනෙක් බුදුහාඳුරු ආධ්‍යාරයෙන්ම පිහිට කොට ගන්නවා නම් අපිට දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ කොහොමද? ඒ කොහොමද? උත්තරේ මොකක්ද? බුදුහාඳුරෝ මේ ජීවිතය යහපත් කරගන්නට, සාර්ථක කරගන්නට, මේ අභිවෘද්ධිය ළඟා කරගන්නට, සමෘද්ධිය ළඟා කරගන්නට දෙසුවා මිසක් ඉන් බැහැර කිසිවක් දෙසුවේ නැත. දෙසුවේ නැත. ඒ නිසා අප වෙනුවෙන් කැප වෙච්ච කෙනෙක් ඉන්නවා නම් කැප වුණ එකම කෙනා බුද්ධන් කියන වචනේ තුල තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි බුදුහාමුදුරුවෝ සරණ කරගන්නේ. අර මං කලින් කියපු වෙනත් පොත් දෙකකින් නකසිකා සූත්‍රයේ තුල ඔය පස්පිඩක් නියපොත්තට අරගෙන බුදුහාම කියපු තැනක තියෙනවා මහණෙනි මා දෙසූ ධර්මය නියපොත ඇති පස්පිඩ හා සමානයි. නොදෙසූ දහම මහා පොළොවේ පස් හා සමානයි. ඉදිරියට සූත්‍රයක එක එනවා. සංයුත්ත නිකායේ 5:2 ඒ සූත්‍රය තියෙනවා. ඒත් නකසිකා සූත්‍රය. ඒකෙන් අදහස් වෙනව නේද පින්වත්නි? බුදුහාඳුරෝ මේ අවුරුදු 45ක් තුල කරපු තරම් දේශනා කළේ ඕන ටික විතරයි. මොකක්ද ඕනකම? මොකක්ද ඕන ටික? මේ සසර දුකෙන් මිදෙන ටික විතරයි කිව්වේ. බාහිර දේවල් කිසිවක් අනවශ්‍ය දේවල් කලේ නැහැ කියලා. එවැනි ශාස්ත්‍රෝරයෙක් සරණ යාම අපිට පිටක් නොවේද? අපිට උපකාරයක් නොවේද? අපට අනුතරක් වෙයිද? අන්නේ හැඟීම ඇති කර ගැනීම මේ ශාසනයේ ඇතුල් වෙන දොරටුවේ පළවෙනි පඩිය. මොහොතක් හිතට තද කරගන්න. මේ ශාසනයට ඇතුල් වෙන්නේ මෙතන. එසා ධර්මයේ පිළිබඳ කොච්චර දැනීමක් තුමුණත් වැඩක් නැහැ. මේ අදහස හිතේ නැත්තම්. එසා අපි හැමතිස්සෙම හිතන්නේ බුදුහාමුදුරුවෝ ගැන අපි දැනගත්තමද? බුදුහාමුදුරුවෝ ගැන අපි දැනගත්තමද? දෙක. තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා වෙලාවට. ධම්මං සරණං ගච්ඡාමි. දැන් සරණං ගච්ඡාමි කියලා කියනකොට පැහැදිලි නේද? පිහිට කොට ගන්නවා කියන එකයි කියන්නේ. පිහිට කොට මම යනවා ඒ පාරේ. බුදු ගිය මගේ යනවා. ධර්මයේ ගිය මගේ මම යනවා. ඒතර ධම්මං කියලා කියන්නේ ස්වයම්බු ඥාණයෙන් මේ දුක නැති කරගන්නට අපිට දීපු එකම සද්ධර්මයේ මේ ධර්මය. ඒක පිළි අරගෙන ඒක අපි පිටටකට ගන්නවා. ඒ ධර්මයේ සරණ ගිය කෙනෙකුට වෙන සරණක් ඕනේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණ. අපි යම් කිසි දුක්ඛයට මුහුණ පාන. ඊර්ෂ්‍යා, ලෝභකම්, කුහකම්, කපටිකම් ඔක්කොම තියෙනවා. ඒවා ඔක්කොම මේකත් එක්ක නැති නිසා ඇතිවෙච්ච දේ. අන්න ඒ විදිහට තමයි මේක ගන්න ඕනේ. තුන්වෙනි එක සංඝං සරණං ගච්ඡා. කවුද මේ සංඝං කියන්නේ? කවුද මේ සංඝං කියන්නේ? මේ බුද්ධ ධම්ම සරණ ගිය කෙනා තමයි. ඒ අනුගත වෙච්ච කෙනා තමයි මෙතන සරණ වෙන්නේ. බුදුහාමුදුරු සරියුත් හාමුදුරන්ට ආමන්ත්‍රණය කළා. ඔය පොක්කර සාති බමුණා කතාවේදී ඊළඟට ඔය බමුණු කතාවල් ගොඩාක් තියෙනවා. සරියුත් හාමුදුරන් කිව්වේ අතිජාතෝ තථාගතං කියලායි කිව්වේ. මේ බුද්ධ ධම්ම දෙක තුල අනුජාතෝ අනුජාතෝ තථාගත අනුව ගිය තථාගතයන් අනුව ගියත් තමයි මේ සංඝ කියලා කියන්නේ. සපින්නත් මේ සංඝයා චරණ යනවට අපිට කවදාවත් වරදින්නේ නැහැ කියලායි මේකෙන් කියන්නේ. අපිට දුකක් කරදරයක් වෙන්නේ නැහැ කියන්නේ. දුකින් කරදරෙන් මිදෙන්න ඕනේ. තනි කරම මේ මත යැපෙන්න කියලා තමයි මේකෙන් කියන්නේ. තවදුරටත් මම පැහැදිලි කරන්න කැමතියි මෙන්න මේ විදිහට ඒ තුන පිළිබඳව වැඳිය යුත්තන් අතර පිදිය යුත්තන් අතර උත්තම පුරුෂයා බුද්ධ.
බුදු ගුණවල අරහං කියන ගාථාවෙන් කියවෙන්නෙම අරහං කියන පදයෙන් කියවෙන්නෙම සුදුසු කියන තේරුමයි. අරහං කියන්නෙම අරබින්ද තේරුම් තව ගොඩක් තියෙනවා. වඩාත් නිවැරදි තේරුම සුදුසුයි. මොනවටද? වඳින්න, පුදන්න, දෙන්න හැම දෙයකටම සුදුසුකම් ලැබුවේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා බුද්ධ පූජාවක් තියෙනකොට ඔබ හිතන්න පූජා කිරීමට සුදුසු, පූජා ලැබීමට සුදුසු මගේ බුදුහාමුදුරුවන්ට මේ පූජාව කරනවා. බුද්ධ පූජාවක් ආමිස වශයෙන් කරනකොටත් එහෙම තමයි. සා බුදුහාමුදුරුවෝ ගැන අන්න එහෙම හිතුවොත් තමයි අපිට පිට කරගන්න. ඊළඟට ධර්මයේ මේ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශූ ධර්මය අපි පිහිට කරගන්නේ කොහොමද? අපි පිහිටට ළඟා කරගන්නේ කොහොමද? ස්වක්ඛාතෝ ගාථාවේ කියනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි. ඒක තම තමා වෙන්වෙන්ව තමන් ලං කර ගන්නට ඕන. තම තමා වෙන්වෙන්ව පහදා ගන්න, අවබෝධ කර ගන්න. විඤ්ඤෝ කියන්නේ අවබෝධය. වේදිතබ්බෝ කියන්නේ පහදා ගැනීම. මේ පිට ගන්න ඕන නම් තම තමා වෙන්වෙන්ව පිට යන්න. මේ විදිහට කියනවා ဒ ුතියම්පි තතියම්පි වශයෙන් තුන්වරක් කියන එකෙන් අදහස් කරන්නේ මේ නැවත නැවත කීම තුල අපේ සිත්වල ඇති වෙන ධාරණත්වය නැත්තම් ඒ තුල ඇති වෙන බැඳීම අපට උපකාර වෙනවා මේ සතර දුකින් මිදෙන්න. ඒ නිසාද මීට වඩා මම මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සංඝ කියන තැනත් මෙන්න මේ විදිහේ පැහැදිලි කිරීමක් තියෙනවා. සංඝ අපිට පිළිහිට වෙන්නේ මක් නිසාද? ඒ සංඝයා වන්දන ගාථාවේ තියෙනවා අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. ඒ සංඝයා කියන අනුජාත තථාගත රත්නය සුදුසුකම් ලැබුවෝ බවට පත් වුණොත් ප්‍රතිපත්ති හතරක් අපි කතා කළා. එයින් හතරෙන් ප්‍රතිපත්තිය සාමීචි ප්‍රතිපදාව, සාමිච්ච ප්‍රතිපදාව කියලා කියන්නේ සුදුස්සෙක් බවට පත් වීමයි තනක් තියෙන්නේ. කෙසේද සුදුස්සෙක් බවට පත් වෙන්නේ? මම සංඝයා කරේ පැහැදිලා දීපු දේ නෙවෙයි මෙතන විශේෂ වෙන්නේ. මන් දුන්නේ මොකද්ද? දීපු දේ නෙවෙයි මෙතන විශේෂ වෙන්නේ. ලැබපු දේ තමයි විශේෂත්වය. සංඝයා කියලා කියන්නේම කිසියම් සුළු දෙයක් පූජා කළත් බොහෝ පින් ලැබෙන කෙනෙක් බවට පත් වෙච්ච නිසා මට එයා උපකාරයක් වුණා. මේ සසර ගමනේ මගේ දුක අඩු කරගන්න. අන්න ඒ විදිහට හිතන්න කියලා කියනවා. බුද්ධ රත්නය ගැන කිව්වා, මම ධම්ම රත්නය ගැන කිව්වා, සංඝ රත්නය ගැන කිව්වා. ඔන්න ওই විදිහට මේ ශාසනයට කෙනෙකුට ඇතුල් වෙලා පැහැදෙන්න පුළුවන් නම් එතන තමයි මේ සියලු ධර්මතාවල ආරම්භයේ තියෙන බව මතක් කරගන්න කැමතියි. මේ සඳහා අටුවාවේ තිබිච්ච උපමා මම 10ක් ලියාගෙන ආවා. උපමා 25ක් විතර තිබුණා. බුදුරජාණන් වහන්සේ පුන්සඳ වැනිය. ධර්මයේ සඳරැස් සමූහය වැනිය. පුන්සඳෙන් පායන සඳරැස් තමයි ධර්මය. ධර්මයේ සඳරැස් සඳරැස් ධර්මයේ සඳරැස් සමූහය වැනිය. 84000ක් තියෙනවනේ. සංඝයා පුන්සඳ කිරණින් ප්‍රීතිය උපදවාගත් පුද්ගලයා වැනිය. පුන්සඳ කිරණින් ප්‍රීතිය උපදවාගත් පුද්ගලයා වැනිය. බලන්න කොච්චර ඒ උපමාවේ අර්ථ ගැන්විලා තියෙනවද කියන්නේ. මේවා ගෙදර ගිහිල්ලක් කියවන්න. දෙක මෙතෙන් සිට මම උපමා තුන විතරයි කියන්නේ. බුද්ධ ධම්ම සංඝ කියවෙන්නේ නැහැ. ඒකට දාගන්න ඉඩ තියාගෙන ලියා ගන්න.
ලාහිරු වැනිය. කලින් කිව්වේ හඳ හිරුගේ වටිනාකම තියෙන්නේ ලාහිරුයි. උදේ පාන්දර පායන හිරුට කියන්නේ. ලාහිරු වැනිය. ධර්මයේ ලාහිරුගේ රශ්මි ජාලාව වැනිය. ඉංග්‍රීසියෙන් වට කියනවා ඩෝන් කියලා. DAWN ඩෝන්. අලුයම රැස් වලට කියනවා. ඒ රශ්මි ජාලාවෙන් පහ වූ අන්ධකාරයේ භුක්ති විඳින පුද්ගලයා සංඝ වැනිය. ඒ රශ්මි ජාලාවෙන් පහ වූ අන්ධකාරයේ භුක්ති විඳින පුද්ගලයා සංඝ වැනිය. මේවා තේරුම් ගන්න තව තවත් තුනුරුවන් කරේ සමීප වෙන්නට ඕන. 3. බුදු රජ කෙලෙස් වනේ දවන පුරුෂයා වැනිය. කෙලෙස් වනේ දවන පුරුෂයා වැනිය. කෙලෙස් දමන අනේ දමන වන දවන පුරුෂයා වැනිය. කෙලෙස් වනේ ගින්න වැනිය. කෙලෙස් වනේ ගින්න වැනිය. දැවූ වනයෙන් බිහූ කෙත. දැවූ වනයෙන් බිහූ කෙත සංඝයා වැනිය. ඒන් ගොවිතැන් කරනකොට අහලා තියෙනව නේද? ඒක තමයි උපමාවට අරන් තියෙන්නේ. ඒන් ගොවිතැන් කරනකොට 4 බුදු රජ මහා මේඝයක් වැනිය. ධර්මයේ වැසි ජලය වැනි වෙයි. ධර්මයේ වැසි ජලය මෙනි. වැසි වැටීමෙන් සංසිඳුණු ධූලි ඇති සංසිඳුණු ධූලි ඇති ජනපදයේ සංඝයා වැනිය. වැස්ස වැටිලා දූවිලි ගිහිල්ලා ධූලි. බුදු රජු රියදුරෙක් වැනිය. සත්තා දේව මනුස්සානං කියන තැන. සාර්ථිකෙන් තැන. අනුත්තර පුස්තම සාර්ථිකෙන් තැන එතන රියදුරා අදහස් තියෙනවා. බුදු රජ රියදුරෙක් වැනිය. ආජානීය අස්වැයන් හික්මෝන උපාය ධර්මයේ වැනිය. අපි සූත්‍ර පිටකයේ සූත්‍රයක් කියව අස්වැය දමනය කරන විදි 16ක් ඒ ධර්මයේ තියෙන්නේ. ආජානීය අස්වැයන් හික්මෝන උපාය ධර්මයේ වැනිය. හික්මුණු ආජානීය අස්ව සමූහය හික්මුණු ආජානීය අස්ව සමූහය සංඝයා වැනිය. බුදු රජු මිසදුටු උල් උදුරන සල්්‍ය වෛද්‍යවරයෙකි. උල් නැගියන්නේ නේ. උල් උදුරන සල්්‍ය වෛද්‍යවරයෙකි. ධර්මය මිසදුටු උල් උදුරන උපාය සංඝයා මිසදිට උල් උදුරාගත් ජනයා වැනිය. සංඝයා මිසදිට උල් උදුරාගත් ජනයා වැනිය. අපි අහලා තියෙනවා උලක්කේ මැරුණොත් ගෙදර ගියම ගලවන්න යන්න එපා, උලත් එක්කම ලෙඩා ගේන්න කියලා ඉස්පිරිතාලේ. ඊට පස්සේ උපාය මාර්ග දන්නේ දොස්තර මහත්තයෝ, වෛද්‍යවරු. උපාය මාර්ග යොදලා එයා සූපත් කරලා අපව ගෙදර යවනවා. බුදුහාමුදුරුවෝ ඒවා එක තමයි.
7 බුදුරජු යහපත් නාවිකයෙකි නවපදවන්නේ යහපත් නාවිකයෙකි ධර්මයේ නැවක් වැනිය සංඝයා පරතරට ගිය නැත්නම් ඊතරට ගිය සමෘද්ධිමත් ජනයා වැනිය 8 බුදුරජු හිමාලයේ වැනිය ධර්මය එහි හටගත් ඖෂධ වැනිය සංඝයා නිරෝගී වූ ජනයා වැනිය 9 බුදුරජ ධනය දෙන්නකු වැනිය ධර්මය ධනය වැනිය සංඝයා අභිමත ධනය ලැබූ ජනයා වැනිය 10 බුදුරජු නිදානය දක්වන්නෙකු වැනිය ධර්මය නිදානය වැනිය